බුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකාන් යේ සන්දිවාච රත්තෝ ච භාවනාය රතෝ මනෝ. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මේ වෙලාවට යෙදලා තියෙන්නේ භාවනා වැඩසටහනයි. ඉතින් පින්නතුන් කාලයක පටන් භාවනාවට නැඹුරු වෙච්ච පින්නතුන් විදියට ඔබට අත්දැකීම් තියෙනවා භාවනාව ගැන. ඉතින් භාවනාව කියන එක වර්තමානයේහි ලෝකේ බොහෝ දෙනා පුරුදු කරන දෙයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් අතීතයේහි ආගමික ස්ථානවල විතරයි පුරුදු කරේ භාවනාව. දැන් ගුවන් තොටුපළවල වල වෙන් කරලා තියෙනවා බොහෝ තැන්වල භාවනා කරන ස්ථානය. විශ්වවිද්‍යාලවල, පාසල්වල, සිරගෙවල් වල බොහෝ තැන්වල භාවනාවට වෙනම කාලය වෙන් කරලා තියෙනවා, වෙනම ස්ථාන වෙන් කරලා තියෙනවා. බෞද්ධ අබෞද්ධ හැමදෙනාම මේ භාවනාවෙන් ප්‍රතිඵල ගන්න කාලයක් වර්තමානයේ. ඉතින් ඒ අතර අපි හුඟක් වාසනාවන්තයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවකයන් විදියට. මේ භාවනාව වඩාත්ම නිවැරදිව කොහොමද කරන්නේ? ඒකේ ආනිසංස ඉහෙලීම ලබා ගන්න කොහොමද කියන එක අපි දැනගන්න තරම් අපි වාසනාවන්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන අකුසල සිතුවිලි දුරු කිරීමයි කරන්නේ. හිතට යම් කිසි අවස්ථාවක අසහනයක්, දුකක්, පීඩනයක් තියෙනවා නම් ඒකට හේතුව තමයි හිතේ අකුසල චේතනාවක් ඒ වෙලාවේ තියෙනවා. එක්ක කවුරු හරි ගැන අමනාපයක්, නැත්නම් යම් කිසි දෙයක් ගැන දැඩි ආශාවක්, එහෙමත් නැත්නම් මෝහය කියන මුලාව කියන කාරණේ, අවිද්‍යාව කියන කාරණේ. මෙන්න මේ ලෝභ, දෝෂ, මෝහ කියන අකුසල විතරක තුන තමයි අපේ හිතට නිරතුරුවම පීඩාගෙන දෙන්නේ. ඒ අතරිනුත් ප්‍රධානතම දේ තමයි අපේ හිතේ අකුසල චේතනා ඇතිවන්නටත් හිතට දුක ඇතිවන්නටත් හේතු වන ප්‍රධානතම දේ තමයි සිහිය සහ නුවණ කියන දෙක නැතිකම. මොකද්ද සිහිය සහ නුවණ කියන දෙක නැතිකම කියලා කියන්නේ? අපේ හිතට යම් සිතුවිල්ලක් එනකොට අපි දැකපු දෙයක් ගැන, අහපු දෙයක් ගැන, රස විඳපු දෙයක් ගැන, කෑමක් ආපු දෙයක් ගැන අපට හිතෙනකොට අපට ඒ සිද්ධිය ඒ මොහොතේ සිදුවන දෙයක් වගේ තමයි පේන්නේ. අපිට දැන් කවුරු හරි එක්ක අපි අමනාපයක් ඇති වුණා නම්, කවුරු හරි අපිට බැන්න නම්, ඒ සිද්ධිය සිහිපත් කරනකොටම අපිට හිතෙන්නේ දැන් මේ මොහොතේ සිද්ධිය සිදු වෙනවා කියලා වගේ. අපිට හිතෙන්නේ නැහැ දැන් ඇත්තටම සිදුවෙන්නේ අපේ මනසම දැන් අපි සිහිපත් කිරීමක් කියන එක අපට බොහෝ විට අමතක වෙනවා. ඒ වගේම යමක් දැකලා දැඩි ආශාවක් Tamanට ඇති වුණා නම් මේ මොහොතේක සිහිපත් කරනකොටම අර කලින් Taman දැකපු ඒ සිටුේෂන් එක එහෙම Tamanට මතක් වෙනවා. මතක් වෙනකොටම අපට හිතෙන්නේ ඒ සිද්ධිය දැන් සිදුවන දෙයක් කියලා. අපි කියමු කවුරු හරි ලස්සන කෙනෙක් අපි දැක්කයි කියලා. හොඳට ලස්සනට කොණ්ඩෙත් පීරලා හොඳට ඇඳුම් ඇඳලා ඉන්න හොඳ ලස්සන කෙනෙක් hina වෙවි ඉන්නවා අපි දැක්කා. ඒ දැකපු සිද්ධියක් අපට පස්සෙලා කායේ මතක් වෙනවා. මතක් වෙනකොටම ඇතැම්මට හිතට රාගික හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අවස්ථාවේ ඇත්තෙම අපට මතක් වෙන්නේ අතීත සිද්ධිය. දැන් වර්තමාන සිද්ධිය නෙවෙයි. වර්තමාන මේ මොහොතේ ඇතැම්මට ඒ ලස්සනේ කෙනාගේ නැති වෙන්නත් පුළුවන්. ඒක නැතැම්මට මේ වෙලාවේ බාත්රූම් එකේ නාන වෙන්නත් පුළුවන්. අර සිද්ධිය නෙවෙයි ඇත්තටම අපට මතක් වෙන්නේ අර තමන්ගේම හිතයි තමන්ගේම මයින්ඩ් එක තමයි දැන් මේ රීඩ් කරන්නේ. අපට හරියට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් දැන් මේ සිදුවෙන්නේ තමන්ගේම හිතම තමන් බැලීමක් කියන එක අපි අර අතීත සිතුවිල්ලෙහි සිද්ධියෙහි හිත බැසගන්නේ නැහැ. අපට සම්පූර්ණ මේ සිද්ධියෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ හැකියාව ඇති කිරීම තමයි සම්පූර්ණයෙන්ම බුදුදහමේ භාවනාවෙන් කරන්නේ. මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එක පැත්තකින් මේ දුක ඇති වෙන හැටි, හිතේ අකුසල චේතනා ඇතිවන ආකාරය ගැන හොඳට ධර්මානුකූලව දැනගන්නට ඕන.
අනිත් පැත්තෙන් හිතට කුසල චේතනා සිදුවන විදියට හිත කුසල් සිතුවිලි වල වැඩි කාලයක් යොමු කරන්නට ඕන. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මරණානුස්සතිය ආදී කුසල අරමුණක සමත භාවනා අරමුණක සිත බොහෝ කාලයක් පුරුදු කරන්නට ඕන. එහෙම පුරුදු කිරීමේ ආනිසංස විදියට අපට අර හිතට එන අකුසල සහගත සිතුවිලි එන්න තියෙන කාලය ටිකින් ටික අඩු වෙනවා. අපි නිතරම මෛත්‍රිය වඩනවා නම්, නිතර බුදුගුණ භාවනා වඩනවා නම්, නිතර ආනාපාන සතිය වඩනවා නම් අපට අපි දැක්කපු අහපු දේවල් ගැන තියෙන අර අකුසල චේතනා සහිත සිතුවිලි හිතට එන කාලය ටිකින් ටික අඩු වෙනවා. ඇතැම් විට අපේ ජීවිතේ කරන්න බැරි වෙච්ච දෙයක් ගැන අපට දුකක් ඇති වෙනවා. අනේ මට අපේ ඥාතිවරයා අම්මා තාත්තා ඉන්න කාලේ මට මේ දේ කරගන්න බැරි වුණා කියලා සමහරට හිතෙන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙන විදියට හිත දුකටපත් වෙන කරුණු අඩු වෙනවා. තමන් මේ වගේ නිස්සරම කුසල චේතනාවක් ඉන්නවනම්. බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනා ආදී භාවනාවක් ඉන්නකොට ඒ භාවනාවේ තියෙන මානසික සුවය තමන්ට දැනෙනවා. ඒ සුවය දැනීමත් එක්ක තමන් ටික ටික ඒකට යොදන කාලය වැඩි කරනවා. වැඩි කරන්න වෙන්නේ අර හිතට පීඩා දෙන්න එන අරමුණු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒක තමයි මූලික පදනම. ඒ විතරක් නෙවෙයි, ඒ එක කුසල අරමුණක සිත තබා ගන්න තමන් දක්වන දක්ෂතාවය ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. ඇත්තටම අපේ දක්ෂතාවය කියලා කියන්නේ අපි කොච්චර සතුටෙන් ඉන්න දක්ෂද කියන කාරණය මතයි. අපි කොයිතරම් දුරට හිත සතුටෙන් තියා ගන්නවද කියන එක තීරණය වන්නේ අපේ හිත කොයිතරම් දුරට හිත කුසල අරමුණක වැඩි වේලාවක් Taman තියා ගන්න දක්ෂද කියන කාරණය මත. Tamanට කොච්චර ධනෙ තිබුණත්, Taman ජීවිතේ කොච්චර වැඩපල කළා තිබුණත්, Tamanට කොච්චර අධ්‍යාපන සුසුකම් තිබුණත් ඒ කිසිදු දෙයක් නෙවෙයි තමන්ගේ සාර්ථකත්වයේ හේතුව. තමන්ගේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ තමන්ගේ හිතට දැනෙන මානසික සුවය. ඒ මානසික සුවය තීරණය කෙරෙන්නේ මෙන්න මේ වගේ සමත කුසල අරමුණක තමන් හිත තබා ගන්න වාරයේ ටිකෙන් ටික වැඩි කරන්නට ඕන. ඒක එක පැත්තකින් කරන්නට ඕන. අනිත් පැත්තෙන් සති සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක දිනු කරන්නට ඕන. ඒක බුදුදහමේ සුවිශේෂ කාරණයක්. මොකද සමතේ දිනු කිරීමේ කාර්යය බුදුදහමෙන් පිටස්තරවත් අපට දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කලිනුත් සමහර අය හිත හුඟා කාලයක් කුසල අරමුණු වල තියාගන්න දක්ෂ වුණා. සාමාන්‍ය කාලයක් නෙවෙයි, මහා කල්ප 84000කට සිත නොවෙනස් වන ආකාරයට සමතය තුල ස්ථාවර කරගන්න දක්ෂ වෙච්ච අය ඒ කාලේ හිටියා. මහා කල්ප 84000කට හිතනවත් බැරි තරම් දීර්ඝ කාලයක්. ඊටාම දීර්ඝ කාලයකට වඩා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ ඒ වගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලක්ෂ 2ක් විතර පහළ වෙන කාලයක් තමයි 84000ක් මහා කල්ප 64000 කියලා කියන්නේ. ඉතින් ඒ තරම් දීර්ඝ කාලයකටත් හිත සමාධිමත් කරගත්තත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ කියා දක්ෂයෙක් උනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලය තුල කෙනෙක් දක්ෂද කියලා තීරණය කෙරෙන්නේ සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් කියන කාරණා දෙක වඩන්නට කොච්චර දක්ෂද කියන කාරණය මත. සතිපට්ඨානය කියලා කියන්නේ වර්තමානය තුල ප්‍රසන් මොමන්ට් එකේ ඉඳගෙන තමන්ගේ කයත් තමන්ගේ සිතත් ගැන නුවණින් බැලීම. දැන් තමන්ගේ ශරීරය මොන විදියටද තියෙන්නේ, මොන ඉරියව්වේද තියෙන්නේ, ශරීරයෙන් දැන් මොකද්ද කරන්නේ, තමන්ගේ හුස්මට දැන් මොකද්ද වෙන්නේ, මේ ශරීරයේ සකස් වෙලා තියෙන සතර මහා බෝධ රූප වල ස්වභාවය මොකද්ද, ඒව හැදලා තියෙන්නේ කොහොමද, තමන් ඉන්න ඉරියව් හතර ගැන, ශරීරයේ සකස් වෙලා තියෙන කෙස්ලොම් නියදත් ආදී මේ කුණප කොටස් 32 ගැන මෙන්න මේවා ගැන හොඳට නුවණින් තමන් බලනවා. අන්නේ බැලීමත් එක්කම තමන්ගේ හිත පිටස්තරයට අකුසලයට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. වර්තමානය තුල තමන්ගේ හිත එන්නම සිහිය දිනු වෙනවා. සිහිය විතරක් නෙවෙයි බුදුදහමේ කියන්නේ, සිහිය දිනු කිරීමට කියන්නේ සතිපට්ඨානය කියලා.
ඒ වගේම සතිපට්ඨාන භාවනා කියලත් කාරණයක් බුදුදහමේ සඳහන් වෙනවා. මේක තමයි වැදගත්ම කාරණේ. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ කය ගැන හිත ගැන බලාගෙන හිටියාම ඔක්කොම හරියි කියලා. නමුත් එහෙම එකක් බුදුදහමේ කියන්නේ නැහැ. නිකම් බලාගෙන හිටියට විතරක් කෙලස් නැති වෙන්නේ නැහැ. ධම්මානුපස්සනාවේදී තාම පැහැදිලිව සඳහන් කරනවා නීවරණ ගැන, ස්කන්ධ, ධාතු, ආයතන, සත්බොජ්ජංග ආදී මේ කරුණු නුවණින් මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරොත් තමයි තියෙන කෙලෙස් දුරු වෙන්නේ, අනාගතයට එන කෙලෙස් නැති වෙන්නේ, තියෙන කුසල් වැඩි වෙන්නේ. ඒ වගේම තව තවත් අවිද්‍යාව දුරු වෙන්නේ කියන කාරණේ ඊටාම පැහැදිලිව දැක්වෙනවා. ඒ නිසා එකාතකින් සිත පිළිබඳ අවධානය යොමු කරලා අනිත් අතින් සඳහන් කරනවා සමුදය ධම්මානුපස්සේ විහෙරති වය ධම්මානුපස්සේ විහෙරති කියන කාරණය සඳහන් කරනවා. තමන්ගේ කය, සිත, වේදනා, සිතවිලි කියන මේ දේවල් හට ගන්න ආකාරය හොඳට බලනවා. හේතු නිසා හට ගන්නවා මේක, හේතු නිරුද්ධ වීමෙන් එතරම් නිරුද්ධ වෙන ස්වභාවය කියලා තමන් දකිනවා. අන්නේ දැකීමත් එක්ක එන්නේ නම මොකද්ද වෙන්නේ? තමන්ගේ හිතේ තමන්ට අන්තිමටම පේන්න ගන්නේ ඇත්තටම ඇති වෙන්න තියෙන මොකද්ද? මේ ස්කන්ධ පංචකයක් හට ගන්නවා, එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. අපේ ජීවිතේ හරියට පින්නතුනේ අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එක අපි විවිධ ආකාරයට අර්ථ විග්‍රහ කරනවා. එක උපමාවක් තමයි අයිස්බර්ග් එක අපි යොදාගන්නේ. අයිස්බර්ග් එකක් කිව්වහම වතුරෙන් උඩට පේන්නේ බොහොම ටිකයි අපට. වතුරෙන් යට හුඟක් දේවල් එකේ කොටසක් තියෙනවා. අන්න ඒ වගේ තමයි අයිස්බර්ග් එකෙන් උඩ තියෙන කොටස වගේ තමයි අපේ ජීවිතේ මේ පේන දේවල් ටික. තමන්ගේ ඇඳුම් පැළඳුම්, දරුවන්, ඥාතීන්, මේ මල් පහන් ආදී පිළිම වහන්සේලා මේ පේන දේවල් ටික තමයි අර උඩින් තියෙන දේවල් ටික. අයිස්බර්ග් එකේ උඩ කොටස වගේ. නමුත් අයිස්බර්ග් එකේ යට තියෙන්නේ මොනවද? අයිස්බර්ග් එකේ යට තියෙන ස්කන්ධ පංචකය කියන එක. පංච උපාදාන ස්කන්ධය කියන එක. රූප, වේදනා, සංඥා, සංඛාර පහ තමයි යටින් තියෙන්නේ. රූප කිව්වහම සතර මහා භූත රූප. ඒකට අදාළව තියෙන උපාදාය රූප ටික. වේදනාවල් ටික, සංඥා ටික, සංඛාර ටික, විඥාන ටික තමයි යටින් තියෙන්නේ. ඒ යටින් තියෙන ටික අපට පේන්නේ නැහැ. ඒකෙන් නිර්මාණය කළ දීපු බාහිරට පේන දුව, පුතා, අම්මා, තාත්තා, පන්සල, මේ මල් පහන් මේ උඩ ටික තමයි අපට ලෝකෙ විදිහට පේන්නේ. ඒ ලෝකෙ විදිහට නිර්මාණය කළ දෙන්නේ අර යටින් තියෙන ස්කන්ධ පංචකයට වැඩි කොටසක්, වැඩි පරාසයක් තියෙන්නේ අයිස්බර්ග් එකේ යට ටික වගේ. යට තමයි ස්කන්ධ පංචකය තියෙන්නේ. එතකොට බුදුදහමෙන් අපට කියන්නේ අන්නේ අයිස්බර්ග් එකේ යට ටික අවබෝධ කරගන්න තමයි අපට උපදෙස් දෙන්නේ. ඒ ටික අවබෝධ කරගත්තට පස්සේ අපි අර උඩ තියෙන කොටස ගැන අපි එච්චර දුක් වෙන්නේ නැහැ. ඇයි? ඇත්තටම උඩ තියෙන එක යථාර්ථය නෙවෙයි. උඩ තියෙන කොටස මායාවක් වගේ. දැන් අපි කෙනෙක් කියලා දැන් ඔබ මේ හාමුදුරුවෝ කියලා ඔබ ඇතැම් විට පුද්ගල සංඥාවේ මේ රූපයෙන් දිහා බලන්න පුළුවන්. ඇතැම් විට මේ පේන හාමුදුරුවම දැන් අපවත් වුණොත් ඊට පස්සේ හාමුදුරුවෝ කියලා කියන්නේ. දැන් ඔබ සත්‍යයක් පුද්ගලයෙක් බොහොම ගරු කළ යුතු පුද්ගලයෙක් හාමුදුරු කෙනෙක් ආදී වශයෙන් ඔබ හිතනවා. ඒ හිතන රූපයම බලන්න සුළු මොහොතකින් විඥානයේ මේ ශරීරයෙන් ගෙන් වුණොත් මොකද වෙන්නේ? අර තියෙන ඔක්කොම ආකල්ප ටික නැති වෙනවනේ. ඇත්තටම මරණයෙන් පස්සේ ඇතිවන ස්වභාවයක් විතරක් නෙවෙයි දැනුත් ඒකමයි වෙන්නේ. දැන් වෙන්නේ මේ බාහිර රූපය කියලා තියෙන සතර මහා භූත රූප ටික විතරයි. දැන් මම කරපු කියපු දේවල් වලින් ඔබ නිර්මාණය කළේන චිත්‍රය තමයි දැන් ඔබ හිතන්නේ මං ගැන. ඇත්තටම මේ රූපයට අදාළ දේ නෙවෙයි. මේ රූපය අසුරු කළා ඔබේ මනසේ ස්වභාවයට අනුව හිතාගෙන ඉන්න දේ තමයි ඔබ මාව හඳුනනවා කියලා කියන්නේ. අනිත් හැම දෙයක්වත් ගැන මේකයි පින්නතුනි. ඔබ දරුවා කියලා හිතුවත්, ඔබේ වාහනේ කියලා හිතුවත්, රැකියාව කියලා හිතුවත්, වැඩ කරන තැන කියලා හිතුවත්, යහළුවෙක් කියලා හිතුවත්, ඒ හැම දෙයකම ස්වභාවයක් මෙන්න මේක. ඒ අත්දැකීම කියලා කියන්නේ අර අයිස්බර්ග් එකකින් යට තියෙන කොටස වගේ. තමන් නිර්මාණය කරගන්නා වූ මේ උපාදාන ස්කන්ධ පංචක ලෝකය. මෙන්න මේක තේරුම් ගත්තොත්
අපට අවසානයේදී පේන එකම දෙයයි බුදුහාඳුරු දේශනා කරනවා ඇති වෙනවා නම් ඇති වෙන්න තියෙනෙත් එකම දෙයයි නැති වෙනවා නම් නැති වෙන්න තියෙනෙත් එකම දෙයයි කියලා. ඇති වෙනවා නම් මොකක්ද ඇති වෙන්න තියෙන්නේ දුකයි නැති වෙනවා නම් නැති වෙන්න තියෙන්නේ දුකයි කියලා. ඇයි එහෙම කිව්වේ? යමක් හට ගන්නවා නම් හට ගන්නවා කියන්නේ මොකද්ද? පංචපාස්කන්ධය අරමුණු කරගෙන මේ සත්‍ය පුද්ගලයේ කියන දේ අපට මුණ ගැහිම තමයි හට ගන්නවා කියලා කියන්නේ. ඒ හටගත්තා කියන්නේම දුකේ හට ගැනීම. නැති වෙනවා නම් මොකද නැති වෙන්න තියෙන්නේ? මෙන්න මේ අවිද්‍යාසහගතව හට ගන්නා වූ පංච උපාස්කන්ධයේ නැතිවීමයි නැති වෙන්න තියෙන්නේ. ඒක නැති වුණා කියන්නේ මොකද්ද නැති වෙන්නේ? දුකයි නැති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්තුනි යමක් ලෝකේ හට ගන්න තියෙනවා නම් හට ගන්නවයි කියන්නේ දුකයි නැති වෙනවා නම් නැති වෙන්න තියෙන දුකයි කිය. මේක හරියට තේරුණොත් පින්තුනි අපට පුදුම විදිහේ ගෞරවයක් බුදුහාඳුර ගැන හට ගන්නවා. ඇත්තටම අපි කොයිතරම් මානසික දුක් පීඩා ටිකකින් නේද මේ අද දවසේ ඉන්නේ කියන එක අපට තේරෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ අද දැනට අපි මේ කරන වැඩ ටික නොකර ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. අපි දන්නවා අපි මේ කරන දේවල් වලින් ඇත්තටම අවසානයේ සැනසීමක් නැහැ කියන එක අපි දන්නවා. ඒ නිසා අපි දැන් කරන දේවල් කරන්නේ කුමක් සඳහාද? එදිනෙදා කටයුතු ටික සාර්ථක කරගන්න විතරයි, යුතුයකම් ටික කරගන්න විතරයි. ආහාර පාන ටික ගන්න, ඇඳුම් ටික ගන්න, ගේ දොර හදා ගන්න, ඒ ටික විතරයි අපිට දැන් කරන දේවල් ටිකෙන් කරගන්න තියෙන්නේ. අපිට දුකෙන් නිදහස් වෙන්න නම් මෙන්න මේ දර්ශනයට එන්න ඕන අපි. එහෙම නාවතින් එක පැත්තකින් අපට සුගතිය හිමි වෙනවා. ඇයි අපේ තියෙන දරුවන්ට දේපලට අපි දැඩිවම ආසාවෙන් ඉන්නවා. දරුවා ඇතැම්මට අපට පස්සේ කාලේ බණ අහලා නිවන් දකින්නත් පුළුවන්. අපේ දරුවෝ ටික ගැන දුක් වෙලා අන්තිමට අපිට සුගතියක් නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපට මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවත් දිනෙන් දින අපෙන් ගිලිහිලා යනවා. මෙන්න මේ දෙකම ජය ගන්න නම් පින්නතුනි අපට මෙන්න මේ තථාගත සද්ධර්මය ගැන මුලින්ම විශ්වාසයක් ඇති වෙන්නට ඕන. අන්න ඒකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනයට આવොත් විතරයි අපට ඇත්තටම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපට ඇති වෙන්නට ඕන. ඒ දේශනා කරපු ධර්මයේ හරියට අපි ඇහුවොතින් චතුරාර්ය සත්‍ය පදනම් කරගත්තෝ පරිසම්පාදය පාදක කරගත්තෝ මේ දුකේ නිදහස් වීම මාර්ගය අහලා ඒක තමන්ගේ ජීවිතේ පිළිපැද්දොතින් තමන්ට දුකේ නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය තමන්ගේ හිතේ ඇති වෙන්නට ඕන. මේ සද්ධර්මයේ තුල ජීවිතය ගත කළා දුකේ නිදහස් වෙච්ච පිරිසක් ලෝකේ හිටියා. දැනුත් ඉන්නවා කියන මෙන්න මේ තථාගත ශ්‍රාවකයන් ගැන සංඝ රත්නය ගැන අපේ ගෞරවයක් ඇති වෙන්නට ඕන. මේ ධම්මග තුල ඉදිරියට යන්න යන පින්නතුනේ අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අපේ ජීවිතේ වැඩිපුරම අපට මතක් වෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන. දවසට වැඩි වාර ගණනක් Tamanට සිහිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නම්, උන්වහන්සේගේ ධර්මය නම්, උන්වහන්සේ සරණ ගිය සංඝ රත්නය නම් පින්නතුනේ අපේ හිතේ ඒක ලොකු සැනසීමක්, ලොකු කුසලයක්. බුදුහාමුදුර දේශනා කරන මේක පුඤ්ඤාභිසන්ද කියලා, පුණ්‍ය ගංගාවක් කියලා. මේකෙන් අපිට එක නිගමනයකට එන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොයි මොහොතේ මේ ශරීරයක් හැරියත් අපි සුගතියට යන්න පරිසරය සකස් කරගෙන ඉන්නවා කියලා. ඕනෑම සංකීර්ණ මොහොතක අපි මිය ගියා. අපි කිසිදු අවස්ථාවක මිනිස් ලෝකයෙන් පහළට යන්නේ නැහැ කියන විශ්වසනීයත්වයක් අපි ඇති වෙනවා. මෙන්න මේ තෙරුවනේ සරණ යාමත් එක්ක. අනිත් දේ තමයි ඒ ගත වෙන හැම මොහොතක් පාසාම අපි මේ තෙරුවනේ ආශිර්වාදය ලබාගෙන මේ දිවි මගේ ඉදිරියට ගමන් කරන අය බවට පත් වෙනවා. දිනෙන් දින අපට මේ මානසික දුක් පීඩා ටික බිමින් තිබීමේ සැනසීම අපට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රකින්නා වූ මේ කුසලයේ ආයසංස නිසාම තමන්ගේ මේ ජීවිතයේ තමන්ට ලබා දෙන්න පුළුවන් ඉහළම කර්මයෙන් ලබා දෙන්න පුළුවන් බෙනිෆිට්ස් ටික නිරායාසයෙන්ම සිද්ධ වෙනවා. අපට 아무තෙන් ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. තමන් යන මඟ තොටේදී වාහනේ ආරක්ෂාව ඉඳන් බොහෝ තැන්වල රැකවරණය තමන්ට ලැබෙනවා. තමන්ට විතරක් නෙවෙයි තමන් ඊටාම ආදරය කරන දරුවන්ට ඥාතීන්ටත් මේ ආරක්ෂාව ලැබෙනවා. ඇයි ඒකට හේතුව?
ඇතැම් විට තමන්ට වඩා දුකයි තමන් ගැන තමන්ගේ ළඟම ඥාතියෙකුට දරුවෙකුට දුකක් වුණොත් තමන්ගේ මේ බලවත් කුසලයේ නිසා ඇතැම් විට ඒ ඇගේ කුසලයේ ඉස්මතු වෙලා ඒ ඇට අර අකුසල විපාක දෙන්න තියෙන අවස්ථාවක් ටිකක් ඈත් වෙලා යනවා. මෙන්න මේ වගේ පිනතු ලොකු රැකවරණයක් ලැබෙනවා තමන්ට මේ ධම්මගේ ඉදිරියේ යාමේ ආනිසංස විදියට. ඇත්තටම ඔබට මේ ජීවිතයේ මේ තරම්වත් සහනයක් ඔබට ලැබිලා තියෙන්නේ. ලෙඩ දුක් වලින් දුර වෙලා, බාහිර සතුරු ආදී කරදර වලින් නිදහස් වෙලා, මෙතරම් නිරෝගීව ඔබට මේ ආරක්ෂාවක් මෙතෙක් ලබා දීලා තියෙන්නේ. ඔබ ඒ ජීවිත කාලය කරා වූ පින්කම ආනිසංසත්, ඒ වගේම ඔබේ ළඟම ඥාතීන් කළා වූ පින්කම ආනිසංසත් ඔබට ලැබිලා තියෙන්නේ. ඇතැම් විට අම්මා තාත්තා කරන පින්කම් නේද උදේ හවස තියෙන බුද්ධ පූජා, ඒ වගේ ආනිසංසත් ඔබට ලැබිලා ඇති ඇතැම් විටනේ. ඒවත් එක්ක තමයි ඇත්තෙන්ම අපි මේ මට්ටමින් මේ ඉන්නේ. ඒව නැති වුණා නම් කොයිතරම් අනතුරු අපේ ජීවිතේට අපේ දරුවන්ට එන්න තිබුණද දන්නේ නැහැ. ඉතින් පින්නතුනි අන්නේ මාර්ගයේ ඉදිරියට යාමෙහි ප්‍රධානතම කාරණයක් තමයි භාවනාව කියලා කියන්නේ. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අතර භාවනාව තමයි වේගයෙන්ම Tamante හිත දියුණු කරගන්න තියෙන ක්‍රමය. අනිත් කුසල දහමොත් ආනිසංස ලැබෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා භාවනාව කියන එක සමත විදර්ශනා කියලා භාවනා දෙකක් බුදුදහමෙන් දැක්වෙනවා. සමතේ කියන්නේ ලෝකයේ ඇත කියන අන්තයේ ඉඳගෙන තමන්ගේ හිත දියුණු කරගන්න ක්‍රමය. විදර්ශනාව කියන්නේ ඇත නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා පරිසම්පාදයේ පිළිබඳ අවබෝධයෙන්, චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයෙන් මේ දුකෙන් නිදහස් වීමට, සංසාර චක්‍රයෙන් නිදහස් වීමට යන ගමන. මෙන්න මේ දෙකම අපි කරන්න අවශ්‍ය වෙනවා. එක පැත්තකින් සමත අරමුණක ඉඳගෙන නිතරම හිතේ කුසල චේතනා දිනු කරගන්නට ඕන, හිතේ පින් සිතිවිලි වැඩි කරගන්නට ඕන. අනිත් පැත්තෙන් හිත සමාධිමත් වෙන්න කරන්න ඕන මොකද්ද? අනිත්‍යතාවය මෙනෙහි කරන වාරේ වැඩි කරගන්නට ඕන. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි ආදී වශයෙන් අනිත්‍යතාවය මෙනෙහි කිරීමේ කාලය වැඩි කරන්නට ඕන. මෙතෙන්දී තාම වැදගත් දේ තමයි අනිත්‍යතාවය මොකද්ද කියන කාරණේ. සම්පූර්ණයෙන්ම විමුක්තිගාමී මාර්ගයේහි මන්සන්දිය සම්දිස්ථානය කියලා කියන්නේ අනිත්‍යතාවය මොකද්ද කියන එක තේරුම් ගැනීම. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? අනිත්‍යතාවයේ සම්පූර්ණ පදනම තමයි පටිච්චසමුප්පාදය කියන එක. බොහෝ දෙනෙක් අනිත්‍යතාවය කියව ගමම කියන්නේ කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා කියලානේ. ඒක ඇත්තම අනිත්‍යතාවය නෙවෙයි පිනතුනේ. ඒකට බුදුදහමෙන් කියන්නේ විපරිණාමය කියලා. ඒකට කියන්නේ changing කියලා. changing සහ impermanence කියන දෙක වෙනස්. බුදුදහමේ විදියට. changing කියන එක ඕනම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. අපේ රූපේ වෙනස් වෙනවා, මේ ගේ දොර කැඩිලා බිඳලා යනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා. මේ වගේ දේවල් ඇත්තටම අනිත්‍ය නෙවෙයි පිනතුනේ. ඒ විපරිණාමය කියන එක. අනිත්‍යතාවයක ලක්ෂණයක් තමයි විපරිණාමය. හැබැයි අනිත්‍යතාවයයි වෙනස් වීමයි කියන එක දෙක සම්පූර්ණයෙන්ම එක හා සමාන නැහැ. අනිත්‍යතාවය කියන එක බුදුදහමේ සුවිශේෂී සංකල්පයක්. විපරිණාමය කියන එක ලෝකේ අනිත් විද්‍යාඥයන්ට අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. ඇටම් එක බෙදලා කොටස් වලට බෙදලා ඒව හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ආකාරයක් කියන එක ඒගොල්ලන් උනත් දැකලා තියෙනවා. හැබැයි ඊට වඩා ගැඹුරු විග්‍රහයක් අනිත්‍යතාවය කියන එකේ තියෙනවා. විද්‍යාඥයෙක් කියනවා නම් මේ කොළයේ කොටසක් අරගෙන කඩලා මේක ඇටම් වලින් හැදලා තියෙන්නේ, මේක බෙදලා බලන්න පුළුවන් කියලා. එක්ක විද්‍යාඥයෙක්ගේ පරීක්ෂණ කරොත් එයා කියන්නේ වෙන ඕනම විද්‍යාඥයෙකුට මේ වගේම රිසර්ච් කරලා මේක බලා ගන්න පුළුවන් කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ දර්ශනය. නමුත් බුදුදහම ඊට වඩා වෙනස්. බුදුදහමේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? ඒ විද්‍යාඥයා බලපු දේ එයාගේ දර්ශනයට, එයාගේ ලෝකෙටයි ඒක ඒ විදියට උනේ. වෙන සත්‍යයක් බලනකොට එයාට සමාන කර්ම තියෙන විද්‍යාඥයෙක් බැලුවොත් ඒ විදිහටම පේන්න පුළුවන්. හැබැයි වෙනත් කෝණයක ඉන්න වෙනත් ප්‍රලම් මෙහෙකින සත්‍යයක් බලනකොට ඒක ඒ විදිහට නෙවෙයි යාට එක්ස්පීරියන්ස් වෙන්නේ. ඒ සත්‍යයේ මනසේ ස්වභාවය අනුව සහ ඒ වෙලාවේ මනසේ ස්වභාවය අනුව තමන් ලබන අත්දැකීම් වෙනස්. ඒ අත්දැකීම කියන එක පෙර පසු නොදී ඒ මොහොතේ හටගත්තු අත්දැකීම.
ඒක පෙර නොතිබී හටගත්තා. ඉතුරු නැතුව මේ අත්දැකීම නිරුද්ධ වෙනවා. එතකොට ඒකට මෙන්න මේ කියන අනිත්‍යතාවයට බුදුදහමේ කියන ඉන්ෆර්මනන්ස් එකට සම්පූර්ණ පදනම තමයි පටිච්චසමුප්පාදේ කියන එක. පටිච්චසමුප්පාදේ තේරුම් ගැනීම මත තමයි මේ කියන අනිත්‍යතාවයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ සඳහන් කරන මේ අනිත්‍යතාවයේ තේරුම් ගත්තොත් අපි ඒ තේරුම් ගත්ත පමණට දුකක් තේරුම් ගත්තා, අනාත්මතාවයත් තේරුම් ගත්ත වෙනවා. හැබැයි අර විපරිණාමයේ තේරුම් ගත්තට දුක්ඛ අනාත්ම දෙක තේරුම් ගන්න බෑ. අන්න ඒකයි වෙනස. ඒ කුමන විද්‍යාඥයෙක් මේ විපරිණාමයේ චේන්ජින් එක තේරුම් ගත්තත් ඒගොල්ලන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? එයා හිතන්නේ මේ බාහිර තියෙන දේ තමයි මම මේ රිසර්ච් කළේ කියලා. බාහිර තියෙන විදිහටම මට ඒ එක්ස්පෙරිමන්ට් එකේ රිසල්ට් එක ලැබුණේ කියලා ඔහු හිතන්නේ. ඔහුගේ පැත්තේ ලෝක ඔහු දකින්නේ නැහැ. නමුත් අපේ අවබෝධය ඊට වඩා වෙනස්. මෙන්න මේ අවබෝධය කරා ගියොත් තමයි බුදුදහමෙන් දැක්කන මේ අවබෝධය කරා ගියොත් තමයි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඊට පදනම තමයි සමතය කියන එක, හිත සමාධිමත් කර ගැනීම. ඒ සමතයටත් මුල් වන්නේ සිල්වත් බව. ඒ සිල්වත් බවත් එක්කම තමන්ට දර්ශනයක්, දැක්මක් කියන එකක් තියෙනට ඕන. මේ බුදුදහමෙන් ලබාගත්තෝ සසර පිළිබඳව සංසාර චක්‍රය තුල ඉඳගෙන මනස දිනු කරගන්න ක්‍රමයක්, සංසාර චක්‍රයෙන් නිදහස් වෙන ක්‍රමයක් කියන මේ දෙකම ගැන පැහැදිලි දැක්මක් අපිට තියෙනට ඕන. සමත භාවනාවේදී කරන්නේ එකපාරම අපි අනාත්මතාවය, අනිත්‍යතාවය මෙනෙහි කිරීම නෙවෙයි. සමත භාවනාවේදී අපි කරන්නේ හිත වර්තමානයේ තුල තියාගෙන හැකිතාක් දුරට කුසල අරමුණක තියාගන්න කාලය අපි වැඩි කිරීමයි කරන්නේ. වර්තමානයේ තුල හිත කුසල අරමුණක බොහෝ වේලාවක් තබා ගැනීමේ ප්‍රතිඵල විදියට අපි හිත සමාධිමත් වෙනකොට අන්නේ සමාධිමත් වෙච්ච හිතින් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍ය ආදී වශයෙන් මේ ස්කන්ධ, ආයතන, ධාතු, නාම රූප විදියට අපි එන්නෙන්නම බලන වේලාව වැඩි කරනවා. එහෙම වැඩි කිරීමේ ප්‍රතිඵල විදියට අපි ඇසෙන් රූපයක් දකින්නකොටම අපි දකින්න දක්ෂ වෙනවා මේක මේ වෙලාවේ Taman නිර්මාණය කරගත්තු දෙයක් කියලා. ඇත්තටම පින්නතුනේ අවසානයේ ගත්තොතින් අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහට ලැබෙන අත්දැකීම් ලැබෙන්නේ ඊටාම ස්වල්ප මොහොතයි. ඒක ක්ෂණිකව නිරුද්ධ වෙනවා. අපි වැඩි වේලාවක් ජීවත් වෙන්නේ මොකකින්ද? මන ආයතනේ හා ධම්මායතනේ ඔස්සේ තමයි ජීවත් වෙන්නේ. අර ආයතන පහෙන් ගත්ත එක ඊටාම ස්වල්ප මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. අපි ඒක පස්සේ විතරක කර කර ඉන්න එකෙන් තමයි ජීවත් වෙන්නේ. අර හරකෙක් වගේ තමයි. හරක තනකොළ කන්නේ ටික වෙලාවයි. ඊට වඩා වැඩි වේලාවක් වාඩි වෙලා ඉඳගෙන හරක මම ඇර අපහප ඉන්නේ. අපිත් ඒ වගේ තමයි. ඊටාම ස්වල්ප වේලාවයි ජීවිතය අත්දැකීම් ලබන්නේ අස්කනාසාද ඉන්ද්‍රිය වලින්. ඒක ඊට පස්සේ අපේ මනසේ ස්වභාවය අනුව තලු මර අපි ඉන්න එක තමයි ජීවිතේ කරන්නේ. හැම මොහොතෙම අපට වෙන්නේ මේකයි. මෙන්න මේක හරියට අපි තේරුම් ගත්තොත් වෙනතුනේ අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. අපි ටික වෙලාවක් වෙනතුනේ සමත කමඨහන් කීපයක් වඩමු. අපේ හිත කුසල අරමුණක දියුණු කරගනිමු. ඒ කුසල අරමුණ හේතකින් ටික සිත දියුණු වීමත් එක්ක අපි අනිත්‍යතාවයත් මෙනෙහි කරන්නට උත්සාහ ගනිමු. මුලින් අපි බුද්ධානුස්සතිය වඩනවා. ඉන්පසුව වෙලා තියෙන හැටියට අපි කාලය ලැබෙන විදියට අපි මෛත්‍රී භාවනාවත්, අසුභ භාවනාවත්, මරණ අනුස්සතියත්, ආනාපාන සතියත් වඩන්න අපි උත්සාහ කරනවා. මුලින්ම අපි පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩනවා. ඒ බුදුගුණ තුළ අපේ හිත පිහිටුවා ගනිමින් අපේ හිත සමාධිමත් කරනවා. ප්‍රථමයෙන්ම අරහං ආදී බුදුගුණ නමේ අපි අනුපිළිවෙලින් ඒ කරුණ වල අර්ථය සිහිපත් කරමින් අපි හිත තැම්පත් කරනවා. හිත තැම්පත් වුණාට පස්සේ තමන් කැමති ඒ අරහං සම්මා සම්බුද්ධ ආදී බුදුගුණ වලින් තමන් වඩාත්ම කැමති බුදුගුණයක් හොඳට අරමුණු කරගෙන, ඒක සම්මා සම්බුද්ධ ගුණය වෙන්න පුළුවන්, සුගත ගුණය වෙන්න පුළුවන්, භගවා බුදු ගුණය වෙන්න පුළුවන්. ඒ එක බුදු ගුණයක් තමන් හොඳට ફોකස් කරලා ඒක වැඩිපුර වඩන්න
බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරියේ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන. හොඳයි පින්වතුනි, තමන්ගේ ශරීරය හොඳට කෙලින් තියාගෙන ශරීරය ඊටාම සැහැල්ලුවෙන් තබා ගන්න, රිලැක්ස් කරගන්න. තමන්ගේ පාදයේ සිට හිස දක්වා තමන්ගේ ඉරියව්ව ගැන මොහොතක් සිහි කරන්න. දැන් තමන්ගේ සිත වර්තමානයේ තුල හොඳට තියාගන්න. දැන් අතීත දේවල් සිහි කරන්නේ මම වර්තමානයේ තුල හුස්මත් ඇසුරු කරමින් මගේ නාසය සමීපෙහි මම හිත තියාගන්නවා. මගේ සිත නාසය ආශ්‍රිතව තියාගනිමින් වර්තමානයේ තුල මම දැන් බුදුහාඳුර ගැන සිහිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මා දැකපු ඊටාම ලස්සන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මම දැන් සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට අඩවන්නෝ දෙනිතින් වැඩ ඉන්න ආකාරය මම හොඳට දකිනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රිය සහ ප්‍රඥාව ඉහළටම දියුණු කරපු මේ ලෝකේ පහළ වෙච්ච උත්තම මනුෂ්‍ය රත්නය. ඒ උත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති බුදුගුණ මාය කෙනෙක් සිහිපත් කරමින් සම්පූර්ණයෙන්ම මගේ හිත බුදුගුණ තුල මා එකඟ කරන්න උත්සාහ ගන්නවා. බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි. උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට සුදුසු උත්තමයෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ කෙලෙස් දුරු කිරීම සහ පුද පූජාවන් වලට සැලකීම අරමුණු කරගෙන උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං 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 බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නැතුව තමන් වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වුණා. ඒ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. උන්වහන්සේ ප්‍රථම ධානයේ, ဒုတိ ය ධානයේ ආදී ධාන වලින් විද්‍යා ලක්ෂණ වලින් අෂ්ට සමාපatti වලින් යුක්ත උත්තමයෙක් වුණා. ඒ වගේම උන්වහන්සේ සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී
චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. මෙන්න මේ ගුණය නිසා අපි උන්වහන්සේට සඳහන් කරනවා විවිද්‍යාචරණ සම්පන්න කියලා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපි සුගත කියලා කියනවා. උන්වහන්සේ ඊටාම ප්‍රකෘති ගමනින් වැඩම කරන්නේ. ඊටාම සංසුන් ගමනක් ඇත් ගමනක් උන්වහන්සේට තිබුණා. ඒ වගේම උන්වහන්සේ සසර පුරාම අනිත් අය සනසමින් අනිත් අයට ධම්ම මඟ කියා දෙමින් සම්මා සම්බුද්ධත්වයේ නැමැති උතුම් ශ්‍රේම භූමිය කරා භවයෙන් භවය පියවර තැබ්බා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ තුල පැවති ශාන්ත වූ ගමන් විලාසයට අප කියනවා සුගත කියලා. සුගතෝ 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 බුදුරජාණන් වහන්සේට අපි ලෝකවිදු කියලා කියනවා. උන්වහන්සේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය මනවින් ප්‍රත්‍යක්ෂ කළා. ඒ භවයන්හි සත්‍යයන් ඉපදෙන ආකාරයත් ඒ ඉපදීමට හේතු වන කර්මයන් පිළිබඳවත් බුදුහාමුදුරුවෝ මනවින් අවබෝධ කරගත්තා. එහෙම අවබෝධ කරගත් උන්වහන්සේ මේ තුන් ලෝකෙම නිදහස් වුණා. උන්වහන්සේ තුල පැවති මේ උතුම් ඥානයට ගුණයට අපි කියනවා ලෝකවිදු කියලා. ලෝකවිදු 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 බුදුරජාණන් වහන්සේට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරථි කියලා. උන්වහන්සේ ලෝකේ හිටිය ඊටාම සැඩපරුස පුද්ගලයන්. ආලවක යක්ෂයා, අඟුලිමාල, නාලාගිරියතා, සච්චක, උරුවෙල කශ්‍යප මේ වගේ කායිකව සහ විවිධ දෘෂ්ටි වලින් නොහික්මුණව හිටියේ පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී දිය දහරෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් දමනය කළා. ලොව සැඩපරස පුද්ගලයන් දැහැමින් දමනය කිරීම නැමැති වූ මේ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්මසාරථි කියලා. අනුත්තරෝ පුරිස ධම්මසාරථි
අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේට සත්තා දේව මනුස්සානං කියලා සඳහන් කරනවා. උන්වහන්සේ මිනිසයන්ට වගේම දෙවියන් බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරයාණන් වුණා. උපතිස්ස කෝලිත ආදී මිනිසයන් බුද්ධිමත් මිනිසයන් පමණක් නෙවෙයි. සක්‍ර දේවේන්ද්‍ර ආදී දෙවිවරුත් මහා බ්‍රහ්මයා ආදී බ්‍රහ්මයන්ොත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළා. උන්වහන්සේ ශාස්ත්‍ර ස්ථානයේ තබා ගත්තා. දෙව් මිනිස් බ්‍රහ්ම මේ හැමත උන්වහන්සේ උතුම් ශාස්ත්‍රවරයෙක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ලක්ෂණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. උන්වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයා වෙනුවෙන් ඊටාම කරුණාවෙන් දේශනා කරලා ලෝකයාටත් ඒ අවබෝධය ලබා දෙන්නට උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ 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 බුදුරජාණන් වහන්සේට අපි භගවා කියලා කියනවා. උන්වහන්සේ රාග, ద్వේෂ, මෝහ දුරු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ ලෝකයාගේ අපමණ වූ පුද සැලකිලි වලට සුදුසු උත්තමයෙක් වුණා. පිරිනිවන් පාලා වසර 2500ක් ගත වුණත් අදත් උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුද සැලකිලි ලෝකෙහි පැවැත්වෙනවා. මේ ලෝකේ පහළ වෙච්ච භාග්‍ය සම්පන්න මුත්තමයන් වහන්සේ උන්වහන්සේ. මේ උතුම් සම්බුදු ගුණයට අපි කියනවා භගවා කියලා. රාග දේශ මොහ දුරු කරලා ලෝකෙහි පුද සැලකිලි වලට ලබන්නට භාග්‍ය සම්පන්න වුණු නිසා භගවා කියලා කියනවා. භගවා 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 බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට අඩවන්නෝ නෙතින් යුතුව
සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කිරීම මගේ හදවතට සැනසීමක්. මගේ හිත සමාධිමත් කරන්නට උන්වහන්සේගේ බුදුගුණ මට මහා උසුවක් වෙනවා. මගේ හදවත එන්නෙම ප්‍රසන්න වෙනවා බුදුගුණ තුල සමාධිමත් වෙමින්. අරහං 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 සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ 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 ලෝකවිදෝ 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 අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුද්ධෝ 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 භගවා 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 බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ උතුම් සම්බුදු ගුණ සිහි කරමින් මගේ සිත එකඟ කරගන්නවා, සමාධිමත් කරගන්නවා. වර්තමානයේ තුල
සම්පූර්ණ අවධානය තබා ගනිමින් මා ඉදිරිපිට වැඩ සිටින සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මා එකිනෙක සිහිපත් කරනවා. එයින් මා වඩාත්ම සිත්ගත් බුදුගුණයක් මා වැඩි වේලාවක් මෙනෙහි කරමින් මගේ හිත මා තව දුරටත් එකඟ කරනවා. සෝගතෝ 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 අරහං 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 ගත වුණු හැම මොහොතක් තුළම මගේ කය වේගයෙන් වෙනස් වුණා. අනිත්‍යතාවයටපත් වුණා. මගේ සිතත් හැම මොහොතේම හටගෙන නිරුද්ධ වුණා. මගේ කය හේතු නිසා හටගෙන හේතු නැති කල්හි නිරුද්ධ වෙනවා. මගේ සිතත් හේතු ඇති කල්හි හටගෙන නාම රූපයන් නිසා හටගෙන නාම රූප නිරුද්ධ වීමෙන් විඥානයත් හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. මගේ සමස්ත ජීවිතයම කියලා කියන්නේ වර්තමාන සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒ සිතුවිල්ලද රූප, වේදනා, සංඥා, සංඛාර කියන තවත් ස්කන්ධ හතරක් සමග නිතරම එකතුවයි තියෙන්නේ. මේ ස්කන්ධ පංචකයම හැම මොහොතෙම හට ගන්නවා. හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සී විහෙරති. හැම මොහොතකම සිත හට ගන්නවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි 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 හැම මොහොතකම සිත හට ගන්නවා. එතනම නිරුද්ධ වෙනවා. මට කුමක් හෝ දෙයක් මතක් වුණා කියලා කියන්නේ රූපයක් දැක්කා, ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකයේහි හටගෙන නිරුද්ධ වීමයි. ස්කන්ධ පංචකයේ හැර අන් කිසිවක් මේ ලෝකයේ තුල නැහැ.
ස්කන්ධ පංචකය හැම මොහොතෙම හට ගන්නවා, හැම මොහොතෙම නිරුද්ධ වෙලා යනවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්මේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි දැන් ටික වේලාවක් බුදුගුණ භාවනා වඩපු අවස්ථාව. පින්නතුනි, අපේ ජීවිතය අත්විඳින්න කැමති නම්, ජීවිතයේ නියම සැනසීම සතුට ලබන නම් අපි හැකිතාක් දුරට පින්නතුනි දහම තුලට එන්නට ඕන. ඒ දහම තුල ජීවත් වෙන වෙලාව තමයි ඇත්තටම අපි ජීවත් වෙනවායි කියලා කියන්නේ. අනිත් වේලාවල් වලදී පින්නතුනි අපි ඇත්තටම ජීවත් වෙනව නෙවෙයි. ජීවිතේ අපි මහා දුක් ගොඩකයි මේ ඉන්නේ. ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද ආදී මේ අරමුණු පසුපස්සේ ගිහිල්ලා අපි මහා වෙහෙසකටපත් වෙමින් ඉන්නේ. අන්නේ වෙහෙස දුරු කරන්නයි, ඒ දුකෙන් නිදහස් කරවන්නයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බොහෝ කාලයක් කැපවීම කළා අපට මේ ධහමක් ඉදිරිපත් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට කරන ලොකුම ගෞරවයත්, ඒ ධහම ආරක්ෂා කරපු සංඝ රත්නයට කරන ලොකුම කෘතඥතාවයත් අප මේ ධර්මයේ ශ්‍රවණය කළා හැකිතාක් දුරට මේ ධහමෙන් ප්‍රයෝජන ගැනීම. ඉතින් බුදුගුණ බාන වැඩිම තමන්ගේ ජීවිතයේ අංගයක් කරගන්න. දවසට අඩුම වශයෙන් විනාඩි 5ක්වත් මේ අරහං ආදී බුදුගුණ 9 මුලින් ඉඳන් අගට සිහිපත් කරන්න. අගින් ඉඳන් මුලට නැවත සිහිපත් කරන්න. තමන්ගේ හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කිරීම පුඤ්ඤාභිසන්ද කියලා කියනවා. මහා පුණ්‍ය ගංගාවක් කියලා. ඉතින් මේ පුණ්‍ය ගංගාවට අපි හැකි ඉක්මනින් බැස ගන්නට ඕන. ඒ බුදුගුණ අපේ සිතේ වඩලා තමන්ගේ හදවත බුදු කුටියක් බවට පත් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ නිරතුරුව තමන්ගේ හදවතෙහි වාසය කරවා ගන්නට, වැඩවස්වා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. යම් කිසි වෙලාවක අපි බුදුගුණ සිහිපත් කරනවා නම් ඒ වෙලාව තුල පින්නොතින අපට කවුරුවත් ගැන දැඩි අමනාපයක් නැහැ. කිසිදු දෙයක් ගැන අපට දැඩි ආසාවක් නැහැ. අපි මේ මොහොතට රාග ද්වේෂ දෙකෙන් දුර වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපේ හිතේ ලොකු සහනයක්, සැනසීමක් ඒක. ඒ නිසා බුද්ධානුස්සති භාවනාව තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, ඊළඟට අපි ටික වේලාවක් මෛත්‍රී භාවනාව වඩමු. බුදුදහමේ සඳහන් වෙන භාවනා ක්‍රම අතර මෛත්‍රී භාවනාවට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නු මේ උතුම් භාවනා කමඨහන අද ලෝකේ කිසිදු ආගම් ભેදයක් නැතිව ලෝකේ බොහෝ දෙනා පුහුණු කරන කාලයක් වෙලා. වර්තමානයේ පින්නතුනි බුදුදහම වැඩිපුර ඉගෙන ගන්නෙත්, බුදුදහම වැඩිපුර ප්‍රායෝගිකව කරන්නෙත්, බුදුදහම ලෝකේ ප්‍රචාරය කරන්න වැඩිපුරම මහන්සි වෙන්නෙත් උපතින් අබෞද්ධය. උපතින් බෞද්ධයට වඩා අද උපතින් අබෞද්ධය තමයි ලෝකේ වැඩිපුරම බණහන්නේ, ඒ ගැන රිසර්ච් කරන්නේ, ප්‍රැක්ටිස් කරන්නේ සහ ඒක ලෝකෙට ව්‍යාප්ත කරන්න වැඩිපුරම තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය කැප කරන්නේ. ඒක අමතක කරන්න එපා. උපතින් බෞද්ධය කරන්නේ දන් දෙන එක. අපි කරන ලොකුම පින්කම තමයි ඒක.
හැබැයි ශාසනය ආරක්ෂා කරන්නත් ලොකු මෙහෙවරක් කරන උපදින බෞද්ධය. හැබැයි මේ මැසේජ් එක ලෝකෙට ගිහිල්ලා වැඩිම පිරිසකට රිසල්ට් එක අරන් දෙන්න උත්සාහ ගන්න පිරිස තමයි උපදින බෞද්ධය. ඉතින් ඒ ගැනත් අපි දැනුවත් වෙන්නට ඕන. ඉතින් ලෝකයට දෙන්න පුළුවන් වටිනාම දායාදය තමයි පින්නතුනේ ධර්මය කියලා කියන්නේ. ඔබ දන්න හිතවත් කෙනෙක්, ඔබ ළඟින් මැසුරු කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට පුළුවන් තරම් ධර්මය කියා දෙන්න. ඒ කියා දීපු තරමට ඒ තැනැත්තා ඔබට සලකනවා. ඔබේ දරුවෙකුට ඔබ උගන්වනවා වගේම හොඳට ධර්මය කියා දෙන්න. කුමන හෝ ක්‍රමයකින් දරුවන් දහමට නැඹුරු කරන්න. දරුවන් ධර්මයේ දැනගත්තු පමණටයි ඔබට ආදරය කරන්නේ. ඔබට සලකන්නේ, ඔබව රැක බලාගන්නේ. ධර්මයේ දැනගත්තු පමණට දන්නව දරුවෝ අම්මට තාත්තට සැලකීමේ ආනිසංස කොච්චරද කියලා. ඔබේ යහළුවෙකුට උනත් ඔබ ධර්මයෙන් උදව්වක් කරොත් ඒ යහළුවා අනිත් කාටත් වඩා ඔබට ආදරය කරනවා. අනිත් කාටත් වඩා ඔබට කෘතඥතාවය දක්වන ඒ යහළුවා. සරියුත් හාමුදුරන්ගේ චරිතයකට හොඳම නිදසුන. සරියුත් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේට විතරක් ප්‍රඥාවෙන් දෙවෙනි උත්තමයන් වහන්සේ. උන්වහන්සේ මුළු ජීවිත කාලයම Tamanට මුලින්ම ධහම කියා දීපු අස්සජි හාමුදුරුවෝ කෙරෙහි කෘතඥතාවය දැක්වුවා. හැමදාම සැතපෙනකොට අස්සජි හාමුදුරුවෝ ඉන්න ස්ථානයක නම් උන්වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලෙනවා. වැඳලා ඇවිල්ලා උන්වහන්සේ ඉන්න පැත්තට හිස දාලා තමයි මේ ධර්ම සේනාධිපති සරියුත් හාමුදුරුවෝ සැතපුණේ. කොයිතරම් කෘතඥතාවයක්ද පින්නතුනි. ඔබේ හදපු ඔබේ දරුවෙක්වත් ඔබට එහෙම කරනවද? ජීවිත කාලේ අවුරුදු 25ක් එක දිගටම ඔබ දරුවෙක් වෙනුවෙන් මහන්සි වෙන්න පුළුවන්. ඇත්තටම ඔබේ දරුවෙක්වත් එහෙම කරනවද? ඔබට වැඳලා ඔබ ඉන්න පැත්තට ඔලුව දාලා නිදා ගන්නවද එහෙම? නෑ නේ. පින්නතුනි ධර්මයේ කියා දුන්නොත් මෙන්න මේකයි සැලකිල්ල. ඉතින් ඔහු දන්නවා ධර්මයේ කියා දෙපු කෙනා මේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු සසර ගමනේම සැනසෙන්න මේ මාවතය කියලා දුන්නේ කියලා ඔහුට තමයි ජීවිතේ වැඩිපුරම සලකන්නේ. ඒ විතරක් නෙවෙයි එතනත්තා මරණයෙන් පස්සේ සුගතිගාමී වෙලත් ඔබට සලකනවා, ඔබට උදව් කරනවා එතනත්තා. ඒ නිසා ඔබේ ළඟම ඥාතීන් මේ යන්න කලින් හැකිතාක් ඉක්මනට ඒ ඇයට මේ ධර්මයෙන් උදව් කරන්න. කොයි මොහොතේ අය ඔබෙන් වෙන් වෙලා ආද දන්නේ. අද ඉන්නව හෙට දවසේ නැති වෙලා යන්න පුළුවන්. ඒ ඔබෙන් සමුගන්න කෙනා පින්නතුනි මෙතනින් සමුගත්ත කියන්නේ ඇතැමට ඔබ නිවන් දකින්නකම් මෙයායි මුණ ගැහෙන්නේ නැහැ සමහරලාට. අද ඔබේ ළඟ ඉන්න ඥාතිවරයා හිතවතා අද ජීවිතයෙන් සමුගත්තොත් ඒ තැනත්තා සසර කල්පයකදීවත් ආයි මුණ ගැහෙද කියලා හිතන්න බෑ. හරියට එකට තියෙන ලී කෑල්ලක් දෙකට කඩලා හරියට මුහුදට දැම්මා වගේ. ඒ ලී කෑලි දෙකයි එකතු වෙයි කියලා හිතන්නවත් බෑ තිබ්බතැනි. අන්න ඒ වගේ තමයි අද අපට මේ මුණ ගැහිලින්න අය කෙට දවසේ අපෙන් වෙන් වුණොත් අපට ඒ කාලයකටයි මුණ ගැහෙන්නේ. මේ හමු වෙච්ච අයට අපට කරන්න පුළුවන් ලොකුම උපකාරය තමයි ධර්මයෙන් උදව් කරන්න. බුදුහාමුදුරේ නිසා අපට දේශනා කළේ සම්බදානං ධම්මදානං ජිනාති කියලා. ඉතින් ධහම කියා දෙන්න, ධහමෙන් හැසිරෙන්න උනන්දු කරවන්න, ධහමෙන් හැසිරෙන්නට තමන්ගෙන් උපකාර කරන්න පුළුවන් තරම්. ඒකෙන් තමන්ගේ ජීවිතයට ලොකු ආශිර්වාදයක්, ආලෝකයක් ලැබෙනවා. විශේෂයෙන්ම මෛත්‍රී භාවනා පිනතුනේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම පිළිපැදිය යුතු භාවනාවක් විදිහට සඳහන් වෙනවා. ඒකට හේතුව තමයි අපි බොහෝ විට මානසික දුක් පීඩාවටපත් වෙන්නේ. අපේ ස්ට්‍රෙස් ඇති වෙන්නේ. මානසික ආතතිය ඇතිවන්නට ප්‍රධානතම හේතුවක් තමයි අපි ළඟින් ඇසුරු කරන අය කෙරෙහි තියෙන අමනාපකම්. අන්නේ අමනාපයේ විරසක බව දුරු කරන්නට ප්‍රධානතම වශයෙන් හේතු වන දෙයක් තමයි මෛත්‍රී වැඩි වීම. ඒ නිසා මනෝවෛද්‍ය විශේෂඥවරු විශේෂයෙන්ම මානසික ආතතියෙන් ඉන්න ඇයට කරන ප්‍රධානතම ට්‍රීට්මන්ට් එකක් තමයි මෛත්‍රී භාවනා කරවීම. බුදුහාමුදුරුවෝ විශේෂයෙන්ම සඳහන් කරනවා කරණීයමෙත සූත්‍රයේදී යන්තං සන්තං පදං අபிසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ති පදයක් මානසික සුවයක් කැමති නම් එතනත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතරම හදවතින්ම ප්‍රාර්ථනා කරන්න. කාලයක් මෙහෙම මෙත් වැඩීමේහි ප්‍රතිඵල විදියට පිනතුනේ කෙනෙක් දැක්ක ගමන්ම කෙනෙක් මතක් වුණු ගමන්ම
තමන්ගේම දරුවා කියන හැඟීමෙන් ඔහු දෙස බලන්න හුරු වෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාට කොහොම හරි පිළිහිට වෙන්න ඕන කියලා හිතනවා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගන්න උදව් කරනවා. ආහාර පාන අඩු කෙනෙක් නම් ආහාර පානයෙන් පුළුවන් උදව්වක් කරනවා. ඒ විතරක් නෙවෙයි සියල්ලටම වඩා එයාට ධර්මයෙන් උදව් කරනවා. ඇයි ධර්මයෙන් උදව් කරන එක තමයි ඉහළම උපකාරය වෙන්නේ. එයාට සුගතිගාමී වෙන්නට, නිවනට සමීප වෙන්නට හැකිතරම් Taman ධර්මයෙන් උදව් කරනවා එයාට. මේක තමයි මෛත්‍රී ලක්ෂණය. මෛත්‍රිය තියෙන කෙනා මෛත්‍රියෙන් නවතින්නේ නැහැ. මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. අනිත් කෙනාගේ දුකට පිහිට වෙන්න ඕන කියලා උනන්දුවක් නිතරම තමන්ගේ හදවතේ තියෙනවා. කෙනෙක් දැක්කම දුක හිතෙනවා. අනේ මේ තැනැත්තා මැරිලා අපාය යාද දන්නේ නැහැ කියලා හිතෙනවා. කරන වැඩවල හැටියට. පින්නතුනේ බොහෝ විට ඔබේ ඥාති මිත්‍රාදීන් ඔබ ගැන බලන්නේ කන්න ටිකක් ලැබුණද, හොඳ ඇඳුමක් තියනවද, ඒ දේවල් ටික තමයි බලන්නේ. නමුත් ධර්මයේ දන්න කෙනෙක් පින්නතුනේ නිතරම බලන්නේ ඔබ ගැන. ඔබ මරණයෙන් පස්සේ කොයි වගේ තැනකටද යන්නේ කියන එක. ඔබ මිය ගියාට පස්සේ ඇතැම්මිට රැස් වෙන බොහෝ දෙනෙක් ඔබ ගැන ಗುಣ කතන කියනවා. හැබැයි ධර්මයේ දන්න දෙනෙක් එකතු වුණොත් මොකද්ද කතා කරන්නේ? අනේ මේ මිනිස්සු දැන් කොහේ ඉපදිලා ඇද්ද කියලා. ඒ තරම් අනුකම්පාවක් ඇති වෙනවා. පින්වතුනි මේ නිසා මෛත්‍රියේ තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. අනිත් කෙනෙක් දින වෙනකොට සතුටු වෙනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දින වෙනකොට සතුටු වෙනවා වගේම අනිත් කෙනාගේ සතුට තමන්ගේ සතුට විදිහට සලකනවා. අනිත් පැත්තෙන් උපේක්ෂාවටපත් වෙනවා. සමහර දේවල් අපි මෛත්‍රිය වැඩුවත්, කරුණාව දැක්වුවත් සමහර දේවල් අපට පාලනය කරන්න බෑ. දරුවෝ පිළිබඳ වුණත් එහෙමයි. එයාගේ සමහර කර්ම අපට වෙනස් කරන්න බෑ. ඒ අය කරන විසම චර්යාවල ප්‍රතිඵල එයාම භුක්ති විඳින්න ඕන සමහරලාට. අපට ඒව වෙනස් කරන්න බෑ. අන්න ඒ වෙන වෙලාවේදී එක්තැනත්තා උපේක්ෂාවටපත් වෙනවා. මදහත් හිතක් ඇති කරගන්න ඊට වඩා කරන්න දෙයක් නැහැ. මෙන්න මේ වගේ මෛත්‍රිය වඩන කෙනාගේ ළඟ මෛත්‍රියක් තියෙනවා, කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මෙන්න මේ හතර යම්කිසි තැනක් ළඟ තියෙනවා නම් පින්නතුනි, ඒ තැනත්තා හරියට බ්‍රහ්මයෙක් වගේ. මනුස්ස ලෝකේ ඉඳගෙන කායිකව මනුෂ්‍ය ශරීරයක් දරාගෙන සිතින් බ්‍රහ්මයෙක් වගේ ඉන්න ක්‍රමය බුදුහාමුදුරු දේශනා කළේ. වෙනත් ආගම්වල මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයන් අනුශාසනා කරන ලෝකෙක අපේ බුදුහාමුදුර අපට දේශනා කරන්නේ මේ ජීවිතයම මේ මොහොතම බ්‍රහ්ම ලෝකයක් කරගන්නට බ්‍රහ්මයේ වගේ වාසය කරන්නටයි බුදුහාමුදුර අපට මාර්ගය දේශනා කළේ. අපි කොයිතරම්නම් වාසනාවන්තද පින්නතුනි. අපි ටික වේලාවක් මෙත් සිතවිල්ල වඩමු. වේලාව තියෙන හැටියට මෛත්‍රී වඩලා හේත අවසානයේ අපි ටික වේලාවක් අනිත්‍ය සංඥාව වඩමු. පින්නතුනි තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. තමන්ට පහසු ඉරියව්වක වම් අත උඩින් දකුණු අත තියාගෙන S2 පියාගෙන අපි ටික වේලාවක් ලෝ සතුන් කෙරෙහි මෙත් සිත වඩමු. හොඳට තමන් ඉන්න ඉරියව්ව ගැන, තමන්ගේ ශරීරය ගැන අවධානය යොමු කරන්න. තමන්ගේ හුස්මට මද වේලාවක් අවධානය යොමු කරන්න. නාසය ආශ්‍රිතව නැත්නම් උඩුතොල සමීපයේ තමන්ගේ හිත තියාගන්න හුස්ම ස්පර්ශ වෙන ස්ථානයේහි. වර්තමානයේ මේ මොහොත තුළ හිත තියාගෙන අපි ලෝ සතුන් කෙරෙහි මෙත් සිත වඩමු. මේ විහාරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා,
සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ නගරයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ජනපදයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ රටේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
මේ පෘථුවියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ සෞරග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ ගැලැක්සියේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා
ලෝවැසි සියලු සත්වයෝ මගේම දරුවන්සේ දකිමින් මා ඒ හැම දිනාටම මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි සියලු දෙනා සුවපත් වෙත්වා කියන හැඟීම මා නිරතුරුව පුහුණු කරනවා. මගේ හදවතෙහි උතුරා යන මෛත්‍රියෙන් දරු සෙනෙහසින් මා මුළු ලෝකයේ දෙසම බලන්නට නිතර මගේ සිත හුරු කරනවා. හැම දිනම සුවපත් වෙත්වා කියලා මා හැම මොහොතෙම මෙත් සිත වඩනවා. ලෝවැසි හැම දිනම මගේම මිතුරන්සේ මගේම දරුවන්සේ දකින්නට මා මගේ සිත පුරුදු කරනවා. සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. ගත වුණු හැම මොහොතක් තුළම මගේ මේ භෞතික ශරීරය වෙනස් වුණා. මගේ සිතත් වෙනස් වුණා. හැම මොහොතකම මගේ කය වෙනස් වෙනවා. මගේ හිතත් වෙනස් වෙනවා. මගේ කය හේතු ඇති විට හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙමින් නැවත නැවතත් සංස්කරණය වෙනවා, සකස් වෙනවා. මගේ හිතත් හැම මොහොතෙම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මගේ හිතේ පවතින අවිද්‍යා තෘෂ්ණා ආදී ලක්ෂණ වලට අනුරූපව හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන හැම මොහොතෙම නිරුද්ධ වෙනවා. මගේ සිත හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේ හටගෙන නිරුද්ධ වෙන හිත මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේක ස්වභාව ධර්මයේ තුල හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක්. එවැනි තත්ත්වයක් මත මගේ ශරීරයට හෝ හිතට මා දැඩිසේ ආශා කිරීම හෝ අමනාප වීම කිසිදු ප්‍රතිඵල රහිත දෙයක්. මට තියෙන්නේ මේ යථාර්ථය අවබෝධ කර ගැනීම පමණයි. හැම මොහොතකම සිදුවන මේ අනිත්‍යතාවය මා තේරුම්ගත් පමණට මගේ හිත උපේක්ෂා සාගත වෙනවා. කිසිදු දෙයක් ගැන දැඩි ඇලීමක්වත් දැඩි අමනාපයක්වත් මට නැහැ. එන්නම මගේ සිත ඇලීම හා ගැටීම කියන අන්ත දෙකට දුවන ගතිය අඩු වෙනවා. ටිකෙන් ටික මගේ ශරීරය මගේ හිත පිළිබඳව අවබෝධය සමග මගේ හිත මැදහත් වෙනවා, උපේක්ෂාවේ පිහිටනවා. හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන මේ සිත කය දෙක දකින්න මගේ සිත කිසිදු දෙයක් ගැන බැස ගන්න ගතිය අඩු වෙනවා. සම්පූර්ණ මගේ සිත ප්‍රඥාව නැමැති ආලෝකයෙන් බැබලී යනවා. අනිත්‍යතාවයේ තේරුම් ගන්න හැම මොහොතකම
මගේ මුළු ජීවිතේ පුරාම ප්‍රඥා ආලෝකයෙන් බැබලී යනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ අනිත්‍ය බැලීම තුළින් මගේ හිතේ හටගන්නා වූ රාග, ද්වේෂ, මෝහ නැමැති අන්ධකාර කටල සුණු විසුණු වී යනවා. ඒ සියලු අන්ධකාරයන් ප්‍රඥා ලෝකයෙන් පහව ගොස් මගේ සිත, මගේ හදවත ප්‍රඥාවෙන් බැබලී යනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. පින්නතුනේ බුදුදහමෙන් සඳහන් කරන භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අනුපිළිවෙලට තමන්ගේ හිත ටිකෙන් ටික දියුණු කිරීම. එකාතකින් නිතරම සිත අතීත අනාගත දෙපැත්තට දෝලණය වෙන මේ හිත වර්තමානයේ තුල කුසල අරමුණක වැඩි වේලාවක් පවත්වා ගන්නට අපේ හිත පුහුණු කරනවා. අපි ඒ සඳහා දක්ෂ වෙනවා. ඒ අතර අපි හිත සමාධිමත් වෙන්න මේ අනිත්‍යතාවයේ තේරුම් ගන්නට අපි උත්සාහ ගන්නවා. ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට මේ අරමුණු තුල හටගන්න ඒ මොහොතට හටගෙන නිරුද්ධ වෙන ආකාරය අපි දකිනවා. දැක්කට පස්සේ ඒ අරමුණු තුලින් අනුවැංජන ගන්න ගතිය, ඒ වගේ පස්සේ සලකුණ ඉතුරු කර ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපිට ඇත්තටම ඉතුරු වෙන්නේ අර මුල් සිද්ධිය නෙවෙයි, ඒ සිද්ධියෙන් තමන් අවිද්‍යාවෙන් ගත්ත ටික තමයි හිතේ ඉතුරු වෙන්නේ. කවුරු හරි බැන්න හෝ වේවා, සද්දයක් ඇහුණ හෝ වේවා, ෆෝන් එකක් රින්ග්ස් කිය හෝ වේවා, අර ඒ ඉතුරු වෙච්ච ටික තමයි අපි කෙලෙස් හැටියට මේ ගන්නෙ. අන්න ඒ අනුවැංජන වශයෙන් ගන්න විදිය, ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ අනිත්‍යතාවය මෙනෙහි කිරීමත් එක්ක. හිතන ගන්න ගතිය අඩු වෙනවා නම් පින්නතුනි, ඒ හිතේ තියෙන ඒවා බාහිර ලෝකයේත් එක්ක කතා කරන ගතිය කොච්චරනම් අඩු වේදනේ. අපි මේ වර්තමානයේ සිද්ධීන් පුද්ගලයන් ගැන කතා කරන්නේ සම්පූර්ණ පින්නතුනි අවිද්‍යාවේ බැසගෙන. අවිද්‍යාවේ ගිලිලා. අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණු අපි නැවත රඟපාලා ලෝකෙට පෙන්නනවා. අහවලා මෙහෙමයි කරේ, මෙහෙමයි මට බැන්නේ, මෙහෙමයි හැසිරුනේ කිය සම්පූර්ණයෙන්ම අපි අර අතීතයේ නිරුද්ධ වෙච්ච අරමුණු වර්තමානට අරගෙන ඒ තුලින් මහා දුක්ඛන්දරාවක් අපි සාකච්ඡා කරනවා, විඳිනවා. අපි ඇතැම්මිට ඒ කතා කරන්නේ hina වේවි. නමුත් වෙනත් අපි මහා දුක් ගොඩක් භුක්ති විඳින්න මේක කරන්නේ. ඉතින් මේ විදිහට මනස තමා සකස් කරගත්තොත් තමන්ගේ මුළු චර්යාවට, මුළු ජීවිතේට මේක බලපානවා වෙනතුනි. අනිත් කෙනෙක් ගැන කතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. කතා කරන්න පුළුවන්. හැබැයි හොඳ සිහියෙන් ඒක කරන්න. තමන්ම දන්නවා මේ අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් මේක සිහි කරන්නේ, කතා කරන්නේ කියන එක හොඳට දැනගෙන හොඳ අවබෝධයෙන් මේක කරන්නේ. නමුත් වර්තමානයේ අපි අතින් බොහෝ විට වෙන්නේ මේ අවිද්‍යාව තුළ බැසගෙන මේක කරන්නේ. ඉතින් මේ අපි ඇති කරගන්නා වූ අවබෝධය පිණුතුනේ අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ වෙන්නට ඕන. මේක තමයි අපි ධර්මයෙන් ලබන ආනිසංසය. මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්නවත්, පරලොවදී නිවන් දකින්නවත් කියන ධමයක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීම මේ වෙනස, මේ සැනසීම Tamanට ලැබෙන්නට ඕන. එතකොට සාමාන්‍ය සම්මුති ලෝකයේ අනුව තමන්ගේ දරුවෝ ටික ඥාතීන්ට යුතුයකම් කරමින් ඉන්න වගේම, රැකිරක්ෂා අධ්‍යාපන ආදී කටයුතු කරන වගේම ආධ්‍යාත්මික ලෝකයේ තුල තමන් ජීවත් වෙනවා. පිටස්තර කෙනෙකුට පේන්නේ තමනොත් අනිත්‍යය වගේ වැඩ කරන කෙනෙක් කියලා.
එහෙම තමයි Tamanට Taman ගැන අනිත්‍යයට පේන්නේ. නමුත් මනසෙන් Taman මේ මහා ලොකු දර්ශනයක් එක්කයි ඉන්නේ. Taman නිවෙන සැනසෙන දර්ශනයක යෝනිසෝ මානසිකාරයක නිතර Taman මනසින් ඉඳමින් සාමාන්‍ය ලෝකයේ Taman ඉන්නවා. හරියට විලක තියෙන මලක් වගේ. මල විලේ මඩේ හටගෙන මඩ වතුරෙන් ඉක්මලා මඩේ නොගෑවී මල ලස්සනට සුවඳවත් තියෙන වගේ මේ සාමාන්‍ය ලෝකයා නැමැති මඩ ගොඩේ Taman ඉඳගෙන ඒ හැගේ තියෙන කෙලෙස් Taman ස්පර්ශ නොකර ඇතැම් විට එයටත් Tamanගේ ආධ්‍යාත්මික ජීවිතයේ දහම් සුවඳ පතුරවමින් Taman මේ සමාජය තුළ පියුමක් වගේ නෙළුමක් වගේ Taman ජීවත් වෙන්නට දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට අපි සාමාන්‍ය ලෝකයා මේ බාහිර ලෝකෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා. මිනිස්සු හොඳට ඉන්න ඕන, සංවරව ඉන්න ඕන, Tamanට කීකරු වෙන්න ඕන. මේවා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නේ. නමුත් ධර්මයේ දැනගන්න මොකද්ද වෙන්නේ? Tamanගේ දක්ෂතාවය තමයි ඒ විසම ලෝකයේ තුල සමචර්යාවෙන් ජීවත් වීම. ඒ විසම වූ ලෝකය Tamanට වෙනස් කරන්න බැරි ලෝකයක් මේ තියෙන්නේ. ඒ නිසා ඒ ලෝකයේ තුල Taman නිවැරදි වෙන්න අර නිවැරදි ලෝකයක Taman හොඳ කෙනෙක් වෙනවට වඩා Tamanගේ වටිනාකම වැඩි. ඒ නිසා විසම වූ ලෝකයේ තුල සමචර්යාවක් ඇති කරගෙන සම මෙතෙන් සම ප්‍රඥාවෙන් ලෝකයේ තුල බැබලෙනටයි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඉතින් එහෙම කටයුතු කරන්නට අප මේ සිද්ධ කළා වූ උතුම් ධර්ම ශ්‍රවණයමය සීලමය භාවනාමය කුසලය අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකං පන්තාච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ සම්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා